ඒ වගේම සංඥා හෝති. සංඥාව හට ගන්නවා. සංඥාව කියලා කියනකොට හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනා ගැනීම. යම් කිසි ආකාරයකින් යම් හඳුනා ගැනීමක් තිබෙනවා නම් යම් ලක්ෂණ වශයෙන් හඳුනා ගැනීමක් තිබෙනවා නම් හඳුනා ගැනීම සංඥාවයි. දැන් මේ සංඥා සහ විඥාණය කියන මේ කාරණා දෙකේ එක සමීප ලක්ෂණයන් තිබෙනවා. සංඥා සහ විඥාණය. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. විඥාණය කියලා කියන්නේ විඥානනය දැන ගැනීම කියන දේ. එතකොට හඳුනා ගන්නා දේම දැනගන්නවා. හඳුනා ගන්නා වූ දේම දැනගන්නවා. එතකොට ඒ සංඥාව කියන දේ විඥානය නෙමෙයි. සංඥාව කියන දේ විඥානය නෙමෙයි. සංඥාව කියන දේ නමුත් හඳුනා ගන්නු ලබන දේ. එය දැන් අපි තේරුම් ගන්නට පහසු විදිහට කතා කළොත් අදාළ වස්තුව පිළිබඳව දැන ගැනීමකට වඩා අපි හැඩසටහන්, ඒ ස්වභාවය, ඒ ලක්ෂණය පිළිබඳව අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන තමයි අපි මේ අහවල් දෙය කියලා දැනගන්නේ. මේක බොහොම රළුවෙන් කතා කරන දෙයක්. ඒකට ඒ හඳුනා ගැනීම කියන ස්වභාවය තමයි සංඥාව කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ සංඥාව වෙලා ඊට පස්සේ විඥානය ඉපදුණා කියන නෙමෙයි, මේ සිත හා සමග්ගීවම තිබෙන දෙයක් තමයි සංඥාව කියන දේ. සංඥාවෙන් ග්‍රහණය කරන්නේ කොමක්ද? අර කියපු විදිහට හඳුනාගත හැකි පරිදි තියෙන සලකුණු සංඥාව. එතකොට මේ සංඥාව යම් කිසි දෙයක් නැවත නැවත භාවිත කිරීම තුළ අපි හඳුනා ගන්නා සංඥා දියුණු වෙනවා. සංඥාව දියුණු වෙනවා. ඒ නිසා තමයි අපිට කලින් දැක්කපු කෙනෙක්ම නැවත නැවත දකින්නට පුළුවන්කම තියෙන්නේ. සංඥාව වෙනස් වෙනවා. එතකොට මේ හඳුනා ගන්නා ස්වභාවය තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනා ගන්නා ආකාරය ලෝකේ වෙනස් වෙන නිසා තමයි ලෝකයේ පිළිබඳව හඳුනා ගන්නා ආකාරයන් පිළිබඳව දක්වනකොට ඒවට සංඥා කියලා කියන්නේ. දැන් අපි සංඥා එක සංඥා කතා කරන අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, දුක්ඛ සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා. මේ සංඥා කියන්නේ මේ හඳුනා ගැනීම කරනවා. ලෝකයේ පිළිබඳව අපි වැරදි විදිහට හඳුනාගත්ත කෙනෙකුට මේ නිවැරදි සංඥා භාවිත කරලා හඳුනා ගන්න. එතකොට මේ කියන්නේ සලකුණු මගින් හඳුනා ගැනීම කියන දේ. සංඥාවක ස්වභාවය තමයි සලකුණු මගින් හඳුනා ගැනීම කියන දේ. එතකොට ඒ සංඥාව හඳුනා ගන්නා ස්වභාවයෙන් යුක්තයි. යා තස්මින් සමේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා සංඥා සංජානි තත්තං අයං තස්මින් සමේ සංඥා. යම් කිසි හඳුනා ගැනීමක් තියෙනවා නම් සංජානනය කරන බවක් තිබෙනවා නම් මේක තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට මේ සංඥාව සහ විඥානය අතර තිබෙන මේ සමාන ස්වરૂපී ලක්ෂණ නිසා මේ දෙක එකක් කියලා කෙනෙකුට වැටහෙන්නට පුළුවන්. නමුත් සංඥාව කියන්නේ තව එකක්, විඥානය කියන්නේ තවත් එකක්. සංඥාව සහ විඥානය කියන්නේ ධර්ම දෙකක් මිසක ධර්ම එකක් නෙමෙයි. සංඥා සහ විඥාන කියන්නේ ධර්ම දෙකක්. හැබැයි සංජානි තත්තක් බලන්න මෙතනදී දැන් විඥාන කියලානේ අපි කියන්නේ. විඥානන විඥානය කියලා කියන එක හැදෙන්නේ විඥානනයේ. එතකොට දැන් සංඥා කියන එක හැදෙන්නේ සංජානනයේ. ඥානනය, විඥානනය, විපූර්ව ඥානනය. එතකොට සංජානනය, සංපූර්ව ඥානනය. එතකොට ඥානනය කියන දේ මෙතන දැන් දෙකම එකට යෙදිලා තියෙනවා. එතකොට හැබැයි අරක විඥානනය වෙනකොට මේක සංජානනය වෙනවා. එතකොට සංජානනය කියන තැනදී මෙතනදී හඳුන්වන්නේ හඳුනා ගැනීම ලක්ෂණය පමණයි. විඥානනය කියනකොට ඊට වඩා පරිපාකයට ගියපු එතන ඊට වඩා පැසීමට ගියපු ඊට වඩා දියුණු අවස්ථාවකින් ඒක දැන ගැනීම කියන දේ. එතකොට සංඥාවක් නැතිනම් යම් දෙයක් හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නිමිති විදිහට අපිට යම් කිසි දෙයක් හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ සංජානනය නැත්තම්. දැන් අපි යම් කිසි වස්තුවක් දකිනකොට මේ නිල් පාටයි, මෙබඳු හැඩෙන් යුක්තයි, මෙබඳු සටහනකින් යුක්තයි, මේ ආකාරයටයි පේන්නේ. අන්න ඒ විදිහට හඳුනා ගන්නා ස්වභාවය තියෙනවා. රුවන්වැලි සෑය කියලා කියනකොට මෙබඳු හැඩයකින් යුක්තයි, මෙබඳු ආකාරයකින්, මෙබඳු ස්වභාවයක් තියෙනවා. හඳුනා ගැනීමක් තියෙනවා. ඒ හඳුනා ගැනීම නැත්තම් ඒක වෙන්නේ නැහැ. දැන් අපිට වෙන රූපයක් පෙන්නලා මේ රුවන්වැලි සෑය කිව්වට අපි ඒක පිළිගන්නේ නැහැ. ඇයි ඒක අපි හඳුනාගත්ත දේත් එක්ක අපිට ගැලපෙන්නේ නැහැ. එතකොට යම් සංජානනයක් තියෙනවා අපිට. හඳුනා ගන්න ලක්ෂණ ටිකක් තිබෙනවා. මේ වගේ හැඩතලයක් තියෙන්නේ. මෙබඳු ස්වභාවයක්, මෙබඳු පරිසරයක්, මෙබඳු තැනක පිහිටලා තියෙන්නේ. අන්නේ හඳුනා ගැනීමක් තිබෙනවා.
ඒක විඥානණයෙන් සිද්ධ වෙන දේ නෙමෙයි. විඥානණය තමයි රුවන්වැලි සෑය කියලා දැනගන්නකම. එතකොට රුවන්වැලි සෑය කියන දැන ගැනීමට උපස්තම්භක වුණ හඳුනා ගන්නා බවක් තිබුණා. ඒ හඳුනා ගන්නා බව තමයි සංජානනය කියලා කියන්නේ. ඒක තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට සංඥාව සෑම සිතකටම අදාළ දෙයක්. සංඥාව සෑම සිතකටම අදාළ දෙයක්. යම් විදිහකටද සංඥා ඇති වුනේ ඒ විදිහට තමයි විඥානනය කරන්නේ. යම් විදිහකටද සංඥාව ඇති වුනේ ඒ විදිහට තමයි විඥානනය කරන්නේ. යම් කිසි වචනයක් කියනකොට අපිට ඒ වචනය ඇහෙන්නේ එක විදිහකට. ඒ බඳු ආකාරයට තමයි විඥානනය තියෙන්නේ. අපිට ඒ වචනය පිළිබඳව සංඥා ඇති වෙන්නේ එක විදිහට. ඒ විදිහට තමයි විඥානනය තියෙන්නේ. එතකොට දැන් අපි කෙනෙකුට රැවටෙනවා. සංඥාව වෙනස් වෙනවනේ. දැන් පඹයෙකුට මිනිස්සෙක් කියලා රැවටෙනවා. එතකොට දැන් සංඥා විපරීත වෙනකොට මොකද්ද වෙන්නේ? සංඥාව විපරීත වෙනකොට අපි දැනගන්න එක විපරීත වෙලා තියෙනවා. එහෙම දෙයක් නැති තැනක අපි මිනිස්සෙක් හැටියට දැකලා තියෙනවා. සංඥාව වෙනස් වෙනකොට හඳුනා ගන්නා ලක්ෂණ වෙනස් වෙනකොට අපි දැනගෙන තියෙන දේ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා සංඥාවෙහි විශේෂ කාර්යභාරය ඔබට හඳුනා ගන්නට පුළුවන්. හඳුනා ගන්නා විදිහට තමයි අපි දැනගන්නේ. ඒකෙන් කියන්නේ හඳුනා ගැනීම පස්සේ ඇති වෙලා දැන ගැනීම ඊළඟට ඇති වුණා කියන එක නෙමෙයි. අපි මුලින්ම සිහිපත් කළා මේ ඒකුත්පාද ලක්ෂණයන් තියෙන්නේ. ඒකුත්පාද ලක්ෂණයන්. ඒකුත්පාද ලක්ෂණ කියලා කියන්නේ එකට උපදිනවා කියලා මේවා. එකට උපදිනවා මේ ධර්මය එකට උපදින ධර්ම. ඒකුත්පාදයි. ඒක නිරෝධයි. එකට නිරුද්ධ වෙනවා. එක ආලම්බනයක් අරගෙන පවතින්නේ. ඒ නිසා මේ දේවල් අතරේ මේක කලින් ඇති වෙලා මේක පස්සේ ඇති වුණා නෙමෙයි. නිසා සංඥාව කියන දේම තමයි විඥානණයට උපකාර වෙන්නේ. එතකොට මේ එකට හටගත්ත මේ අය ඔවුනොවුන්ට උපකාර කර ගැනීම තියෙනවා. උපකාරයේ ස්වභාවය අනුව අපිට මේ දේවල් වර්ගීකරණය තම තමන්ගේ කෘත්‍ය වර්ගීකරණය කරන්නට ඕනේ. සංඥාවෙහි වර්ගීකරණය තමයි හඳුනා ගන්න බව. විඥානණයෙහි වර්ගීකරණය තමයි දැනගන්න බව. එතකොට මෙතනදී හඳුනා ගන්නා බව තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට කුසල් සිතක නම් ඒ මනෝ විඥාන ධාතු සම්පස්සය මනෝ විඥාන ධාතු සිතක උපන්නේ ස්පර්ශය මනෝ විඥාන ධාතු සම්පස්සයෙන් උපන් යම් හඳුනා ගන්නා බවක්. එතකොට ඒ හඳුනා ගන්නා බව කර්මසිතක යෙදුණු හඳුනා ගැනීමක්. එතකොට ඒ කර්මසිතක යෙදුණු හඳුනා ගැනීම රුවන්වැලි සෑය වෙන්නට පුළුවන්, බුදු ප්‍රතිමා වහන්සේ නමක් වෙන්නට පුළුවන්, වික්ෂුන් වහන්සේ නමක් විදිහට වෙන්නට පුළුවන්. මොනම ආකාරයෙන් හෝ හඳුනා ගන්නා බවක් තියෙනවා. ඒ හඳුනා ගන්නා බව ඒ පුද්ගලයෙක් නැතිනම් වස්තුවක් කියලා හඳුනා ගන්නා බව නිසා තමයි ඒක දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක හොඳ දෙයක් විදිහට බුද්ධ පූජා කරන දෙයක් හැටියට අපි හඳුනා ගන්නා බව නැත්තම් එබඳු ආකාරයේ දැන ගැනීමක් නෑ. ඒ නිසා ඕනෑම සිතක සංඥාව ප්‍රධාන කෘත්‍යයක් කරනවා. ඕනෑම සිතක සංඥාව හඳුනා ගැනීම වශයෙන් ප්‍රධාන කෘත්‍යයක් සිදු කරනු ලබනවා. එතකොට මෙතනදී සංඥා කියලා කියන්නේ මනෝ විඥාන ධාතු සම්පස්ස සිතින් උපන් ඒ සංඥාවට.